ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. ප්‍රත්‍යගත ඇත්ත කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති 11:55 සමගින් ඔබ හමු වන මම ධනුෂ්ක සෙනවිරත්න. මම තිලිනි නදීෂා රණසිංහ. ප්‍රථම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොළඹ හා ගම්පහට හෙට සිට ලැබෙන සහනය. ඇඳිරි නීතිය ලිහිල් කළත් සමාජ දුරස්ථකරණය පවත්වා ගත යුතුයි. කෑම කඩ එහෙම නැත්නම් හෝටල් කියලා අපි හඳුන්වන්නේ වගේ ඔය පෙට්ටි කඩ වගේ දේවල්, කාය වර්ධන මධ්‍යස්ථාන, ඒ වගේ සම්බාහන මධ්‍යස්ථාන, සති පොළවල්, ඒ වගේ දේවල් මෙතෙක් විවෘත කරන්න අවසරයක් ලැබිලා නැහැ. රුසියාවේ රැඳී සිටි 181 දෙනෙකු යලි දිවයිනට. කුවේටයේ සිට පැමිණි තවත් 49කට කොරෝනා. ඇමරිකාව කොරෝනා මරණ ලක්ෂයට ලං වෙයි. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය හෙට తాවකාලිකව ලිහිල් කිරීමට නියමිතයි. ඒ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලටද බලපාන පරිදි දින දෙකක් පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කිරීමත් සමගයි. කෙසේ වෙතත් දිවයින පුරා හෝටල්, කාය වර්ධන මධ්‍යස්ථාන, සතිපොළ, පදික වෙළඳාම ඇතුළු ක්ෂේත්‍රවලට තවදුරටත් අවසර ලබා නොදෙන බව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා. පසුගිය මාර්තු 11 වෙනිදා මෙරටින් පළමු ශ්‍රී ලාංකික ආසාදිතයා හඳුනා ගැනීමෙන් පසු COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මුළු දිවිනටම පොලිස් ඇඳිරි නීතිය පනවන ලද්දේ ඉකුත් මාර්තු මාස 20 වෙනිදායි. ඉන් දින 52කට පසු දිවිනේ සියලු දිස්ත්‍රික්කවල ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙල යටතේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය తాවකාලිකව ලිහිල් කෙරුණා. ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙල කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ක්‍රියාත්මක වූ නමුත් ඇඳිරි නීතිය ලිහිල් කෙරුණේ නැහැ. කෙසේ වෙතත් හෙට අලුයම 5 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළුව මුළු දිවිනටම ඇඳිරි නීතිය తాවකාලිකව ලිහිල් කරනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන්නේ දින 66කට පසුවයි. එලෙස දිවිනේ සියලු දිස්ත්‍රික්කවලට අලුයම 5ට ලිහිල් කරන ඇඳිරි නීතිය යලි රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වනවා. ඉන් අනතුරුව දිවින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වායි. මෙලෙස ඇඳිරි නීතිය හෙට සිට ලිහිල් කෙරුණද මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා. අද වන විට නාවික හමුදාවේ රෝගීන් සහ පිටරටින් එන රෝගීන් අමතරව වෙනත් රෝගීන් මේ අවස්ථාවේ හමුවන්නේ නැහැ. මේ COVID-19 කියන රෝගය ජාත්‍යන්තරයේ තවම වැඩි වෙමින් පවතින තත්වයකයි සිටින්නේ. බාහිරින් මේ විස බීජයේ ඒමේ අනතුරු පැහැදිලිව තිබෙනවා. එහෙමනම් අප දක්වන ප්‍රධාන කරුණු තුන සමස්ත ජනතාව ඉතාම තදින් අනුගමනය කළ යුතුයි. එනම් සමාජ පරතරය, ශ්වසන ආචාරශීලීත්වය සහ අපේ අත්වල ස්වස්ථතාවය, එහෙම නැත්නම් අපි කියනවා හෑන්ඩ් හයිජීන් කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී තියෙන මාර්ගෝපදේශ මේ වන විට වෙබ් අඩවිවල තියෙනවා. මේ වන විට ආයතන දන්නවා. අද දිනත් අපි තවත් මාර්ගෝපදේශ 50ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට මුදා හරිනවා. මේවා භාවිතා කරලා අනිවාර්යයෙන් මේ තත්වයේ දිගින් දිගටම වසරක් දෙකක් පවත්වා ගැනීම සඳහා තමන්ගේ සිත් ධෛර්යමත් කරගන්න. මේ අතර අද උදෑසන පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වමින් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ හෙට සිට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණද ජනතාව ස්වයං පාලනයකින් කටයුතු කළ යුතු බවයි. කොහොමද ඔබතුමාලගේ වැඩපිළිවෙල හෙටින් පස්සේ දැන් මාර්ග බාධක යොදවමින් ප්‍රායෝගිකව හැකියාවක් නැහැනේ. දැන් අර මේ හැඳුනුම්පතේ අවසන් අංක මේවා බලාත්මක වෙන්නේත් නැහැනේ. ඇඳිරි නීතිය බලපත්‍ර පරීක්ෂා කිරීමක් හෙට උදේ 4න් පස්සේ සිදු නොවුනත් ඉන්පසුව රාත්‍රී 10 සිට පසුදින අලුයම 4 දක්වා කාලය දක්වා පොලිස් මාර්ග බාධක සහ ඇඳිරි නීති බලපත්‍ර පරීක්ෂා කිරීම සිදු වෙනවා. පොලිසිය ජනතාවගේ හැසිරීම සම්බන්ධව නිරීක්ෂණය කිරීම සඳහා බුද්ධ්‍යාංශ සිවිල් ඇඳුම් සැරසිච්ච පොලිස් නිලධාරීන් නගරයේ සෑම තැනකම
අපි යොදවලා තිනවා. දැන් මෙතනදී පවතින නීතිය කොහොමද? ඒ කියන්නේ සාද පැවැත්වීම, එකිනෙකට ඔය කල්ලි ගැසීම, පාරට ගිහිල්ලා මග තොටේ මේ කටයුතු නිරීක්ෂණය ලක් කරනවද නිරන්තරවම පොලිසිය? කෑම කඩ එහෙම නැත්නම් හෝටල් කියලා අපි හඳුන්වන්නේ වගේ ඒ වගේම ඔය පෙට්ටි කඩ වගේ දේවල්, කාය වර්ධන මධ්‍යස්ථාන, ඒ වගේ සම්බාහන මධ්‍යස්ථාන, සති පොළවල් ඒ වගේ දේවල් මෙතෙක් විවෘත කරන්න අවසරයක් ලැබිලා නැහැ. ඒ නිසා 26 වෙනිදා ඇඳරි නීතිය ඉවත් වුණත් සෞඛ්‍ය බලධාරීන් විසින් උපදෙස් දෙන තාක්කල් ඒවා ඒ ආකාරයෙන්මයි. විශේෂයෙන්ම පදික වෙළඳාම් වගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මොකද හේතුව ඒවා ඊටාම අවදානම් සහගතයි. දැන් අර කොළඹ සිර වෙලා හිටපු අය දැන් ඕන විදිහකට යන්න පුළුවන් ද හෙටින් පස්සේ? බස්නාහිර පළාතෙන් පිට පුද්ගලයන් යාමට අවසරයක් නැහැ. මේ දිස්ත්‍රික්කවල ආය තවදුරටත් යන්න වෙන්නේ විශේෂ අවසරයක් හෝ එහෙම නැත්නම් අපේ අර පොලිසියෙන් යවන යටිපිල්ල තුල පිට පළාත්වල ඉන්න අයට තමගේ රැකියාව සඳහා කොළඹ නගරයට පැමිණෙන්න, ඒ වගේම තමන්ගේ අත්‍යවශ්‍ය දේවල් වල බේත් හේත් ගන්න කොළඹ නගරයට පැමිණෙන්න කිසිම බාධාවක් නැහැ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. විශේෂයෙන්ම මේ මත්පැන් විකුණන ස්ථාන අසල දුරස්ථභාවය රඳවා නොගෙන කටයුතු කරන ආකාරය නිරීක්ෂණය වෙලා තියෙනවා. හෙට දිනේ සිට මේ ගැන අපි වැඩිපුර අවධානය යොමු කරනවා. නිරෝධායන රීතීන් යටතේ දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්ය දෙයක්. යම් කිසි කෙනෙක් එසේ දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන්නේ නැත්නම් ඒ ආයතන වලටත් එරෙහිව ඒ වගේම සේවය ලබා ගන්න යන පාරිභෝගිකයින්ට එරෙහිව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබ යම් කිසි රැකියාවක යෙදෙන්නේ නැත්නම්, ඔබ ස්වයං රැකියාවක යෙදෙන්නේ නැත්නම්, ඔබට නිශ්චිත කාර්යයක් නැත්නම් නිවසේ රැඳී සිටින්න ශ්‍රී ලංකාවම මේ වන විට ආසාදිත කලාපයක් හැටියට ප්‍රකාශයටපත් කර තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවන ලබන නිර්ණායක වලට අනුව කටයුතු කිරීම ඒ ආසාදිත ප්‍රදේශීය ජනතාවගේ වගකීමක්. අද උදෑසන 6න් අවසන් වූ ගත වූ පැය 24 තුළ ඇඳරි නීතිය කඩ කළ පුද්ගලයන් 1710 දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති අතර පොලිස් බහරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 557ක්. ඒ අනුව ඇඳරි නීතිය ක්‍රියාත්මක වූ සමස්ත කාලය තුළ පුද්ගලයන් 64387 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් බහරයට ගැනුණු වාහන සංඛ්‍යාව 18169ක්. හෙට සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටද අවසර හිමි වන අතර ඒ අනුව අන්තර් පළාත් බස් සේවාවන්ද හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. හෙට දිනේ කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කය හැරුණු කොට අනිත් සියලුම පළාත් ආවරණය වෙන විදියට අන්තර් පළාත් බස් රථ සේවයක් ආරම්භ කිරීමට අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ලැබිලා තිබෙනවා. ඒ සියලුම ප්‍රදේශවල බස් ධාවනය කිරීම සඳහා ළඟමේ බස් රථවලටත් ඒ වගේම පෞද්ගලික බස් රථවලටත් මේ වෙන විට අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබෙනවා. සෞඛ්‍ය විධිවිධාන අනුව ආරක්ෂාකාරීව ගමන් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විටත් ලබා දීලා අවසන්. හෙට දින කොළඹ බලා දුම්රිය 27ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ. ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10කුත්, මුදුබඩ මාර්ගයේ දුම්රිය 9කුත්, උත්තලම් මාර්ගයේ දුම්රිය 2කුත්, කැලණිවැල මාර්ගයේ දුම්රිය 5කුත්, උතුරු මාර්ගයේ 1 දුම්රියක් ලෙස යම් මගියෙකුට අවශ්‍යතාවයක් තිබේ නම් තමාගේ රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කර මෙම දුම්රිය වල ඇති අමතර මැදිරි සඳහා අවස්ථාව ලබා ගත හැක. ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබ වෙත ලැබෙන SMS පණිවිඩයේ සඳහන් දුම්රිය පිටත් වෙන වේලාවට පැය භාගයකටත් කලින් දුම්රිය ස්ථානයට පැමිණෙන ලෙස අප මේ වනතෙක් සාමාන්‍ය මහජන සඳහා කොළඹ බලා ප්‍රවාහනය නොකරන අතර ඉදිරියේදී සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර ගන්න ලබන තීරණ මත සාමාන්‍ය මහජනතාව ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරනු ලැබේ. මේ අතර මංගල උත්සව පැවැත්වීම සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කළ බවට ප්‍රචාරය වුවත් තවමත් වළංගු වන්නේ පසුගිය අප්‍රේල් 27 වනදා නිකුත් කළ මාර්ගෝපදේශ පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි පාරිසරික සෞඛ්‍ය සහ වෘත්තීය සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා අවධාරණය කරන්නේ එම මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සෑම විටම හැකිතරම් අඩු සංඛ්‍යාවක් සහභාගී කරවාගත යුතු බවයි. උත්සවය පවත්වන කාලය තුළ සෞඛ්‍ය උපදෙස්වලට අනුව පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම අවශ්‍ය බැවින් උත්සව ශාලාවේ පුද්ගලයන් 100 දෙනෙකු නොඉක්ම විය යුතුයි. උත්සවයට පෙර උත්සව ශාලාවේ ගෘහ භාණ්ඩ පිරිසිදු කර විෂබීජහරණය කළ යුතු අතර අමුත්තන්ට දෑත් සේදීම සඳහා පහසුකම් උත්සව ශාලාව තුළ තිබිය යුතුය. එමෙන්ම ශාලාවට පැමිණෙන සියලුම අමුත්තන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතු අතර ශාලාවට ප්‍රමාණවත් වාතාශ්‍රයක් ලැබිය යුතුය. සිප ගැනීම, අතිනත දීම වැනි ස්පර්ශ වන ආචාර ක්‍රම භාවිත නොකළ යුතු අතර ආහාර ගැනීමේදී සහ ඡායාරූප ගැනීමේදී කණ්ඩායම් වශයෙන් එක් නොවිය යුතු වනවා. දවසේ පුවත COVID-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් අතරින් 674 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කරනවා. මේ අතර ඊයේ නව ආසාදිතයින් 52 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන්ගෙන් 49 දෙනෙකුම කුවේට්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1141ක් දක්වා ඉහළ ගියා.
COVID-19 වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු රෝහල් වලින් පිටත් යාමත් සමග මෙරට තුළ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 674ක් දක්වා ඉහළ යනවා. ඒ අනුව තවදුරටත් වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 458ක්. ඊයේ දිනේ නව COVID-19 ආසාදිතයන් 52 දෙනෙකු හමු වීමත් සමග මෙරට COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1141ක් දක්වා ඉහළ ගියා. රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ආසාදිතයන් 52 දෙනාගෙන් 49 දෙනෙකුම කුවේට්හි සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන් බවයි. කුවේට්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 466 දෙනෙකු පසුගිය 19 වෙනිදා මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණා. ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතර නාවික හමුදා සමාජිකයෙක්ද වනවා. ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයන් හඳුනා ගැනීමේ නිරත වූ නාවික හමුදා සමාජිකයන්ට COVID-19 වෛරසය වැළඳීමෙන් පසුව පළමු නාවික හමුදා සමාජිකයා හඳුනාගත් ඉකුත් අප්‍රේල් 22 වනදා සිට මේ වනතෙක් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 627ක්. මේ අතර කොළඹ නගරයේ අහඹු ලෙස තෝරාගත් ත්‍රිරෝද රථ රියදුරන් පිරිසකගේ PCR පරීක්ෂණය අද නුගේගොඩ ප්‍රදේශයේදී සිදු කෙරුණා. 25ක් 30ක් පමණ ප්‍රමාණයක් තමයි අද පරීක්ෂා කරනු ලබන්නේ. මේ අහඹු නියතින් රෝගීන් හමු වුණු පමණයි මේ නියතිය විශාල කොට පසුවිපරම් කරන්නේ. මේ මාසයේ අපි කරපු ප්‍රජා සාම්පල වලින් කම කොවිඩ් රෝගියෙක්වත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ අපිට හමු වෙලා නැහැ. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද අලුයම රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණියා. එලෙස පැමිණි පිරිස ගුවන් තොටුපළ පරිසරයට ඇතුළු වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව විෂ බීජ හරණයට ලක් කළා. පසුව අදාළ පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගත්තා. COVID-19 පිළිබඳ චීනයට එරෙහිව අසත්‍ය චෝදනා පතුරවා හරින ඇමරිකාවට දේශපාලන වෛරසයක් ආසාදනය වී ඇතැයි චීන විදේශ අමාත්‍යවරයා චෝදනා කරනවා. මේ අතර ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 55කට අධිකයි. ලොවපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 55,268 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වන මරණ සංඛ්‍යාව 3,46,719ක්. අමරිකාව තුළ COVID-19 වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ විවේචනයට ලක්ව සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ වසන් කිරීමේ අරමුණින් තම රටට දෝෂාරෝපණ එල්ල කරන බවට චීන විදේශ කටයුතු අමාත්‍ය වැං යී පවසනවා. මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ මේ වසරේ යලි මැතිවරණයකට මුහුණ දී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් කාලය සහ වටිනා ජීවිත නාස්ති කිරීමෙන් වැළකී සිටිය යුතු බවටයි. අවසනාවකට මෙන් COVID-19 වෛරසයේ ව්‍යාප්තියට අමතරව ඇමරිකාව තුළ දේශපාලන වෛරසයක්ද පැතරමින් තිබෙනවා. මෙම දේශපාලන වෛරසය චීනයට පහර දීමට හා අපකීර්තියට පත් කිරීමට ඔවුන් සෑම අවස්ථාවකම යොදා ගන්නවා. සමහර දේශපාලනඥයින් චීනයට එරෙහිව ඕනෑවටත් වඩා මුසාවන් හා කුමන්ත්‍රණ දියත් කරනවා. COVID-19 ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වන ඇමරිකාවේ මරණ සංඛ්‍යාවද ලක්ෂයේ සීමාවට ආසන්න වී තිබෙනවා. එවන් පසුබිමක දින 14ක කාලයක් බ්‍රසීලයේ ගත කළ විදේශිකයන්ට සංචාරක සීමා පැනවීමට ඇමරිකාව පියවරගෙන ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් පාලනය කිරීමේ පියවරක් ලෙසයි. ඇමරිකාවට පසු වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 3,65,000කට අධිකයි. මේ අතර නියමිත වේලාවට වඩා වැඩි කාලයක් අවන්හලක් තුල රැඳී සිටමින් නිරෝධායන රෙගුලාසි කඩ කළ ඕස්ට්‍රියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන්ඩර්ට ජාතියෙන් සමාව අයදීමටත් සිදු වුණා. මේ අතර දකුණු ආසියාවේ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ නගර සහ ප්‍රදේශ වසා දැමීමට කටයුතු කළ පසුබිමක කිලෝමීටර් 1,200ක දුරක් තම ආබාධිත පියා රැගෙන පාපැදියකින් ගමන් කළ දැරියක් පිළිබඳව ලෝක අවධානය යොමු තිබෙනවා. බිහාර් ප්‍රාන්තයේ පදිංචි ජෝති කුමාරි නැමැති 15 හැවිරිදි දැරියගේ මෙම ක්‍රියාව ඇමරිකානු ජනපති දියණී ඉවංකා ට්‍රම්ප්ගේද පැසසුමට ලක්ව ඇති අතර ඉන්දිය පාපැදි සම්මේලනයේද ඇයට ඇරයුම් කර තිබෙන්නේ ජාතික කණ්ඩායමට එක්වන ලෙසයි. කෙසේ වෙතත් අදාළ දැරිය ද හින්දු පුවත්පතට පවසා ඇත්තේ පළමුව තම අධ්‍යාපන කටයුතු නිමා කිරීමට කැමැත්තෙන් පසු වන බවයි. COVID-19 ගෝලීය වසංගතයක් ලෙස පැතිර යාමත් සමග මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් විවිධ අපහසුතාවන්ට ලක් වී ඇති බවද වාර්තා වනවා. මෙරට නැගෙනහිර පළාතේ පිහිටි ආරුගම්බේ මුහුදු තීරය දකුණු ආසියාවේ සුන්දරතම මුහුදු තීරයන් අතරින් සංචාරකයන්ගේ වැඩිම ආකර්ෂණයක් හිමිවන ස්ථානයක්. ලොව විවිධ රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයන් බොහෝමයක් ආරුගම්බේ මුහුදු තීරය තෝරාගන්නේ සර්ෆින් ක්‍රීඩාවේ යෙදීමටයි.
නමුත් මේ දිනවල ලොවටම බලපා ඇති COVID-19 වසංගතය ආරුගම්බේ මුහුදු තීරයේද සිය ග්‍රහණයට නතු කරගෙන තිබෙනවා. වෙන වසරවල මේ දිනවල අරුගම්බේ මුහුදු කලාපයේ සංචාරකයන්ගෙන් පිරී ඉතිරී පවතිනවා. පවතින කොරෝනා තත්ත්වය සමගම අරුගම්බේ මුහුදු කලාපය පාළුවට ගොස් ඇති ආකාරය මෙහි කරන ලද සංචාරයේදී අපට දැක් ගැනීමට හැකි වුණා. මෙම මුහුදු තීරයට පැමිණෙන සංචාරකයන්ට විවිධ සේවා සැපයීමෙන් ජීවත් වන ජනතාවද COVID-19 වසංගතයේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. කොරෝනා වසංගතය නිසා ඒ එන විදේශීය සංචාරකයන් 95%ක්ම දැනට අවලංගු කරලා තියෙනවා. දැන් මාසෙකමාරක් විතර වෙනවා කාටවත් ජොබ් එකක් නැහැ කියන තරමේ. අනික දකුණේ ඉන්න ගෙස්ලා මේට එන්න ඒගොල්ලන්ට මග සලස්වන්න ඕනේ. ඒ දකුණේ ඉන්න කට්ටිය මේට ආවනම් අපිට කොහොම හරි යැපෙන්න පුළුවන් ඒගොල්ලන්ගෙන්. කෙසේ නමුත් COVID-19 වසංගතය පැතිර යාමට පෙර මෙරටට පැමිණි සංචාරකයන් පිරිසක් මාස 3කට ආසන්න කාලයක සිට ආරුගම්බේ සංචාරක කලාපයේ රැඳී සිටින අයුරුයි. ඔවුන් මෙරට පවතින වත්මන් තත්ත්වය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්. I am from Argentina. මම ආවේ ආජන්ටිනාවෙන්. කොරෝනා කාලේ තමයි අපිට මෙහි ඉන්න වෙලා තියෙන්නේ. හැබැයි මෙහි ඉන්න ලැබුණ එක වාසනාවක්. And I am from the USA. මම ආවේ ඇමරිකාවෙන්. වෙන රටකට වඩා මෙහි ඉන්න ලැබුණ එක ගැන සතුටුයි. මොකද මේ හරිම ආරක්ෂිතයි. ලංකාවේ කොරෝනා තත්ත්වය හොඳටම පාලනය කරනවා කියලායි මට හිතෙන්නේ. And I think Sri Lanka is handling the coronavirus situation very well. ඉදිරි මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. සමගි බලවේගය ඇතුළු පක්ෂ කීපයක් කෙලින්ම කියනවා මේ මැතිවරණය තියන්න ඕන වෙලාවක් නෙවෙයි මේක කියලා. එතකොට අපේ එක්සත් ජාතික පක්ෂය සාමාන්‍යයෙන් ඒ මතේම නැහැ. ඒක නියමිත විදියට නියමිත පරිදි ජනතා ආරක්ෂාව සහතික කළා රජයේ මැතිවරණයක් පවත්වන්න තීරණය කරන්නේ කොයි වෙලාවේද ඒ වෙලාවට මැතිවරණයට සූදානම්. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බලය වෙනුවෙන් තමන්ගේ පරාජයේ අමිහිරි වේදනාව විඳින්න අකමැත්ත නිසා මැතිවරණය තවදුරටත් කල් දාන්න උත්සාහ ගන්නවා. අපි විශේෂයෙන්ම කියනවා මැතිවරණ කොමසාරිස්තුමාට මේ රටේ ඉතාමත්ම හොඳ වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිර්මාණය වෙච්ච අවස්ථාවේදී රටත් ජනතාවත් ඉල්ලන අලුත් පාර්ලිමේන්තුව ලබා දීමට නම් මහා මැතිවරණය අවශ්‍යයි. දවසේ පඩිය කපන්න දුන්නු නැති නිසා අද අත්‍යවශ්‍ය භාණ්ඩ 26ක බදු ගහලා තියෙනවා. පී.බී. ජයසුන්දර මහත්තයාගේ අරමුණු ඉටු වෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුව ලහිලහියේ මේ මැතිවරණයකුත් කටේ තියාගෙන බදු ගැහුවේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප කපා ගන්න බැරි වෙච්ච නිසා මිනිස්සු මත මේ බදු බර පටවලා තියෙනවා. ඒකේ වගකීම සම්පූර්ණ ආණ්ඩුව බාරගත යුතුයි. අන්ත පරාජයකට පත් වෙන නිසා ඡන්දේ නොතියන ඡන්දේ කල් දාන වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් මේ ඡන්දේ මගහරින්න තමයි එක්සත් ජාතික පක්ෂය සමගි බලවේගයත් ජනතා විමුක්ති කරුණ ඇතුළු විපක්ෂයේ අසුද්ධ සන්ධානයේ කටයුතු කරන්න කියන එක මම පැහැදිලිව කියන්න ඕනේ. යම් ආකාරයක සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් තිබෙනවා නම් සහ රටේ ඡන්දදායකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් නම් දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම යම් එකකතාවකට පත් වෙනවා නම් මාස දෙකමාරකින් මේ මැතිවරණේ තියෙන එක සුදුසුයි. සමග බලවේගයේ කොයි වෙලාවක් කියන්නේ මැතිවරණේ නොතිය ඉන්න කියලා. අපි කියන්නේ මැතිවරණයක් තියන්න සුදුසු පරිසරය සකස් කරලා මැතිවරණයක් වහා තියන්න ඕන. මැතිවරණ වෙනස් කරනවට කල් දානවට කොහොමත් අපි එකගත්තයක් නැහැ. තියෙන වසංගත තත්ත්වයක් එක්ක වෛද්‍යවරුන්ගේ අවවාද අනුශාසන අරගෙන අපි මේ මැතිවරණය ක්‍රියාත්මක කළ යුතුයි. අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව ලබලා දෙයි. ඒ අනුව මැතිවරණ කොමිසම තාම ඉක්මනින් මේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය කරන කටයුතු ටික කරයි කියලා අපි විශ්වාස කරනවා. මෙරට තුළ මැතිවරණ කිසිවක් පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් ඇති කිරීම සඳහා මැතිවරණ කොමිසමේ එක්තරා සමාජිකයෙකු කටයුතු කරන බව පෙනෙන්නටයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ චෝදනා කරනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අපි කනගාටුවෙන් කිය යුතුයි මැතිවරණ කොමිෂන් සභාවේ එක සමාජිකයෙක්ගේ හැසිරීම ගැන හිතන විට සාධාරණ සැකයක් මතුවේ. ඒ කොමසාරිස්වරයා කටයුතු කරන්නේ මැතිවරණ පැවැත්වීමටද එහෙම නැත්නම් මැතිවරණ පැවැත්වීම කිසිසේත් නොකළ හැකි තත්ත්වයක් ඇති කිරීමටද කියලා. ආචාර්ය හූල් එතුමාගේ දියණිය එක්සත් රාජධානියේ සිටියා. ලංකාවට ගෙන්න ගත්තා ශ්‍රී ලංකන් ගුවන් යානයක. සියලු දෙනාටම බලපාන නීති ඒ පුද්ගලයාටත් බලපාන. නිරෝධායනය අනිවාර්යයි. රජයේ වාහනයක් පාවිච්චි කරමින් එතුමාගේ දියණිය ගේනවා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යය. මේ නිලධාරියෙකුට දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. ඌල් මහත්මයාගේ දුවාවෙන් පස්සේ සම්පූර්ණ මැතිවරණ කොමිෂන් සභාව වසා දැමීමේ අවධානම ඇති වෙනවා. මේක අහම්බෙන් සිදු වෙනවයි කියලා උපකල්පනය කරන්න පුළුවන්. සත්භාවයෙන් කරන වැඩක්ද මේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක්. මේක හුදකලාව
තක්සේරු කළ යුතු සිද්ධියක් නෙවෙයි. මහින්ද දේශප්‍රේම මැතිතුමා මම දැක්ක ප්‍රකාශයක් තියෙනවා. ඌල් මැතිතුමාට ඕනේ වෙලාවක අයිතිය තියෙනවා කියලා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලයට එන්න. ඒ අයිතිය තියෙනවා. නිරෝධායනයට අනිවාර්යෙන් නතු වෙලා කොමසාරිස්වරුන්ගේ පවුලේ සමාජිකයන්ටත් ඒ අයිතිය ලබා දෙනවද කියන ප්‍රශ්නේ අහන්න. වසර 8ක් පුරා ඉබී ගමනින් ඉදිවන පාලමක් පිළිබඳ අම්පාර දිස්ත්‍රික්කයේ නාමල්ලොය ගම්පහ කොළනිය ජනපදයෙන් අපට වාර්තා වුණා. අද රතු මිනිත්තුව වෙන්වන්නේ ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහායි. අම්පාර දිස්ත්‍රික්කය සහ මොනරාගල දිස්ත්‍රික්කය යා කරන නාමල් ඔය හරහා මෙම පාලමේ ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ මීට වසර 8කට පෙරයි. ඒ තම එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට දෛනිකව නාමල් ඔය හරහා ගමන් කරන විශාල පිරිසකට සෙත සැලසීමේ අරමුණින්. නමුත් ඉදිකිරීම් කටයුතු අතර මග නතර වීම නිසා ප්‍රදේශවාසීන් මේ වන විට පත්ව සිටින්නේ මහත් දුෂ්කරතාවයකටයි. අමාරුම ලෙඩෙක් හදිසියකට අපිට ගෙනිය ගන්න බෑ. මැස්සක් වගේ හදලා අමාරුම ලෙඩු ඒගොල්ලන්ට එහෙම ඒගොඩ කරපු කාලෙකුත් තියෙනවා. මම කරේ තියාගෙන පොත් බෑග් එක තව අතකින් අරගෙන සපත්තු මේස් ළමයි මෙතන ගලවනවා. ආයෙ ඒගොඩට ගිහින් දානවා. ඉස්කෝලේ ඇඳුම් පාවා මඩ ගෑවෙන වෙලාවල් තියෙනවා. බයිසිකලේ කරේ තියාගෙන ගියාම බයිසිකලේ මඩ ඇඳුම් ගෑවෙනවා. පාලමේ වැඩ නතර වීම නිසා තවමත් ජනතාවට සිදුවෙත්තේ දුෂ්කරතා මැද්දේ සිය අවශ්‍යතා සපුරා ගැනීමටයි. දැන් කාලයක් තිස්සේ මේ පාලමේ විතරක් වැඩ කටයුතු අවසන් කරලා ඒ දෙපැත්ත පුරවලා නැහැ, පාර සංවර්ධනය කරලා නැහැ, කිසිම ගමනාගමන පහසුමක් නැහැ මේ ප්‍රදේශයේ ජනතාවට. වැහි කාලයේදී ළමයි කරේ තියාගෙන ඒකට ගිහින් දානවා. ආයෙ එනකම් බලන් ඉඳලා ආපහු ගෙදරට එක්කෙනවා. ඒ වගේ අනතුරුදායක අවස්ථා ගොඩකට අපි මුහුණ දීලා තියෙනවා මෙම ස්ථානේ. මැතිවරණ කාලවලදී පමණක් පාලම ගැන පොරොන්දු රැසක් ලැබෙන බවට ඔවුන් චෝදනා කරනවා. පාලම දැන් හදන්න ගොඩක් කල් හැම එකෙම ඇවිල්ලා හදනවා කියන වෙනට හැදුවේ නැහැ මෙච්චර කාලයක්. වසර 8ක් තිස්සේ දිස්ත්‍රික්ක දෙකක ජනතාව දකින මේ සිහිනය මල්පල ගැන්වෙන්නේ කවදාද? වගකිවිය යුතු බලධාරීන් මීට සවන් යොමු කරන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්. හිරු CIA හරහා අනාවරණ කළ මාවනැල්ල දෙවනගල පුදබිම පූජා භූමියක් නොවන බවට ඒත්තු ගැන්වීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් මාධ්‍යවේදීන් හමුවේ අනාවරණ වී තිබෙනවා. ඊයේ දෙවනගල පුදබිම නිරීක්ෂණයට පැමිණි මාධ්‍යවේදීන් පිරිසකට බහදා කරමින් එහි පැමිණි පිරිසක් පැවසුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද වැරදීමක් සිදු ඇති බවයි. හිරු CIA හරහා රටට හෙළි කළ දෙවනගල විහාරයට සිදුවන ඉඩම් කොල්ලේ පිළිබඳ සොයා බැලීමට මෙම මාධ්‍යවේදීන් කණ්ඩායම දෙවනගල පුදබිමට පැමිණියා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දෙවනගල රජමහා විහාරයේ පිහිටි ගල්තලාවේ පාදම අනවසර ඉඩම් ආක්‍රමණිකයන් හේතුවෙන් විනාශ වෙමින් පවතින්නේ කලක සිටයි. දෙවනගල විහාරස්ථානය සතු පෞරාණික සෙල්ලිපියක්ද පසුගියදා ඇසිඩ් යොදා විනාශ කිරීමට උත්සාහ කර තිබුණේ එහි විහාරස්ථානයට අයත් ගම්වර පිළිබඳ තොරතුරු ඇතුළත් වීම හේතුවෙන්. ගල්තලාවට පහතින් ආවාසගේ පිහිටි කොටසට අයත් එහි කුඹුරු ඉඩම් පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ගොඩකර විකිණීමට සැලසුම් සකස් කර තිබුණා. හිරු CIA හරහා මේ සියලු තොරතුරු අනාවරණ කිරීමත් සමග ඊයේ කෑගල දිස්ත්‍රික් ක්‍රියාකාරී මාධ්‍ය එකමුතුව ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණියා. මාධ්‍යවේදීන් ගල්තලාවේ පිහිටි විහාරස්ථානය නිරීක්ෂණය කර නැවත පැමිණීමේදී ඇඳරි නීති රෙගුලාසී පවා උල්ලංඝනය කරමින් එහි පිරිසක් එක් රැස්ව සිටියා. ඔවුන් ප්‍රකාශ කළේ දෙවනගල පුදබිම පූජා භූමියක් නොවන බවයි. ගල් පර්වතයේ වටේම ඉන්න අක්කර 72යි රුට් 3 මේකේ තමයි අපි ඉන්නේ කියලා හිතාගෙන ඉන්නවා. සැලසුම තියෙන්නේ මෙතන නෙවෙයි. මේ වැරදි අවබෝධයෙන් හින්දා තමයි විරසක භාවය ඇති වෙලා තියෙන්නේ. නෑ පුරාවිද්‍යාවට වැරදි කියන්නේ නෑ. වැරදිලා තියෙනවා. මේ ආදන්න පුරාවිද්‍යාව ගැන කියන්නේ. ඔව් මේ කරුණේදී මම දන්නවා. අපිට ඕගොල්ලන් කියන්නේ මේක පූජා භූමියක් නෙවෙයිද? මේක පූජා භූමියක් නෙවෙයි. මේ සිදුවීම අතරතුර එහි පැමිණි තවත් පිරිසක් මාධ්‍යවේදීන්ට බහදා වන අයුරින් මෙලෙස හැසිරුණා. මේගොල්ලන් එහෙම මීඩියාගේ ෆොටෝ ගන්න බෑ. අපේ පැහැදිලි කිරීමක් පැහැදිලි කරා. ඒගොල්ලන් කරන දේ ඒගොල්ලන්ගේ බලා ගන්න බෑ. කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි පොලිසිය මෙදිහත් වී ඇඳරි නීති රෙගුලාසී උල්ලංඝනය කරමින් රැස් වූ මෙම පිරිස ඉවත් කිරීමට පියවර ගත්තා. දෙවනගල පුදබිමේ පෞරාණික වටිනාකම ලිඛිත සාක්ෂි සහ සෙල්ලිපි වලින්ද සනාථ කර ඇති පසුබිමක මෙම සංවිධානාත්මක පිරිස උත්සාහ කරන්නේ දෙවනගල පුදබිම පූජා භූමියක් නොවන බවට ඒත්තු ගන්වමින්
තවදුරටත් මෙම පෞරාණික වටිනාකම් සහිත බිම් කඩ මකා දැමීමට නොවේද? එලෙස සංවිධානාත්මකව විනාශ මුඛයට ඇද දැමීමට සැරසෙන දෙවනගල පොදුබිම රැක ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක නොවුනහොත් අනාගත පරපුරට දෙවනගල පොදුබිම ඉතිහාස සටහනක් පමණක් බවට පත්වනවා නොඅනුමානයි. ජීවිතය සුවඳවත් කරන්නට මල් වගාව සිය ජීවනෝපාය කරගත් බොහෝ පිරිස් COVID-19 වසංගතය හමුවේ අද වන විට අසරණ තත්වයට පත්ව තිබෙනවා. මේ අවධානය එලෙස බලපෑමට ලක් වූ මල් වගාකරුවන් පිරිසක් පිළිබඳවයි. දෙනෝ දහකගේ සාදුකාරයට පාත්‍ර වූ කතරගම පොදුබිමේ මේ දිනවල පවතින්නේ දැඩි නිහඬියාවක්. වසර පුරාවටම බැතිමතුන් ලක්ෂ ගණනක් පැමිණෙන මේ පොදුබිම මේ වන විට දිනකට බැතිමතුන් කිහිප දිනකට පමණක් සීමා වී තිබෙනවා. මේ කොරෝනා වසංගතයේ හේතුවෙන් පහුගිය කාලය පුරාවටම මෙම කඩ සියල්ල වසා තබන්න සිදු වෙලා තිබ්බා. කෙසේ වෙතත් මේ කොරෝනා වසංගතයේ යම් මට්ටමකට පාලනය වීමත් සමග කඩයිමෙන් කිහිප දිනක් පමණක් පැමිණ මේක කඩ නැවත විවෘත කළා ජනතාවට සේවා සැපයීමේ කටයුතු ආරම්භ කළා තිබ්බා. මේ නිසාවෙන්ම වසර ගණනාවක් මුළුල්ලේ මල් විකිණීම තම ජීවිකාව කරගත් වෙළඳුන් පත්වත්තේ දැඩි දුෂ්කරතාවන් රැසකටයි. දැනගෙන නැති එක තමයි ඉතින් ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොම ආර්ථිකය අමාරුයි. ගිය අවුරුදු සත්‍යවත් ඒ වගේම විනාශ වෙලා ගියා. ඒ වගේම මේ සැරේ පිසක් පොයක් විනාශ වෙලා ගියා. අන්තටම අසරණ වෙලා ඉන්නේ කතරගමට සෙනගාවොත් තමයි අපි ඉතින් කීයක් හරි හොයාගෙන අපේ දරුපවුල් ජීවත් වෙන්න. පෙරහැරවත් අපිට කරගන්න වාසනාදායී ලබා දෙන්නේ කියලා කතරගම දෙවි හාමුදුරුවෝ මේ වසංගත රෝගය අයින් කරලා රටට සිත සාන්තියක් සදා දෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. මාස ගාණක් තිස්සේ දැනගත් නැහැ කීරේ චෛත්‍ය රාජයන් වහන්සේට මල පූජා කරන්නවත් අවුරුත් නැහැ. මේ නෙළුම් ඇට කඩලා තමයි දැන් අපි දැන් ජීවිකාව ගෙවන්නේ දවස ගෙවන්නේ. ගරු ජනාධිපතිතුමනි අපි කියන්නේ ඔබතුමාට සහනයක් ලබා දෙන්න කියලා අපි අන්තඅසරණ වෙලා ජීවත් වෙන මේ අතර බණ්ඩාරවෙල බල්ලකෙටුව අඹගමුව ගම්මානයේ ජීවත් වන ජනතාවගෙන් බොහෝ දෙනා පිච්චමල් වගාව නිසි අයුරින් සිදු කර ගැනීමට නොහැකිව බොහෝ දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා. වැල්ලවත්ත, හලාවත, කොච්චිකඩ ඇතුළු ප්‍රදේශ රැසක කෝවිල්, පන්සල්, පල්ලි පිච්චමලින් සුවඳවත් කළ ඔවුන්ට අද වන විට සිදු ඇත්තේ අවාසනාවන්ත ලෙස මෙම පිච්චමල් වගාව අතහැර දැමීමටයි. මේක ඇවිල්ලා මේක කිපිලා ඔක්කොම අපිට ඒවට බෙරුවින් කියන්නේ බස් මොකුත් නැහනේ. ඒක අපිට උඟක් පාඩු. මල්ලත් ඔක්කොම මේ විනාශ වුණා. දැන් හොරගලා තමයි අදන්න ඕනේ. රුපියල් 2000ක් විතර බේත් වලටම යනවා. COVID-19 බලපෑම හේතුවෙන් මල් වගා කළ භූමිවල මේ වන විට දක්නට ලැබෙන්නේ ඔවුන්ගේ කුසගිනි නිවීමට සිට වූ මඤ්ඤොක්කා වගාවන්. කෙසේ වෙතත් මේ මොහොතේ ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ජීවිත යලි සුවඳවත් කිරීමට මල් වගාව ආරක්ෂා කර දෙන ලෙසයි. දේශීය පොත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. හැඩන් දික්කොය ප්‍රදේශයේ තේදළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ලූ බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බඹර ප්‍රහාරයට ලක් වූ තවත් වතුකම්කරුවන් 8 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර එම ස්ථානයේ සිටි සෙසු පිරිස බේරා ගැනීමට හැඩන් පොලිසියේ සහාය ලැබී තිබෙනවා. සැකකටයුතු ලෙස මියගිය 56 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරක් අනුරාධපුරයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ වෙල්යායක තිබී සොයාගෙන තිබෙනවා. මේ අතර ලිපියක් තබා නිවසින් බැහැරව ගොස් දින 3ක කාලයක් අතුරුදන්ව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුර දිඹුල ඩෙවෝන් නෙලේ තිබී අද සොයාගත්තා. මුළු දිවයිනටම ඇඳරි නීතිය ක්‍රියාත්මක වී තිබූ ගත පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සොයා ගැනීමට ආරක්ෂක අංශය සමත් වුණා. ගාල්ල හෙක්කඩුව දොඩන්දුව දීවරවරාය කාදන ලක්ව ඇති බැවින් එය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස එහි දීවරෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වසංගතයත් සමග දීවර කර්මාන්තය කර ගැනීමට අපහසුත්වයේ පසුන මාස දෙකක විතර කාලයක්. ඉන් පසුව අම්පන් සුළු කුණාටුවෙන් දවස් 10ක් විතර දීවරෙන්ට මුහුදු යාමට නොහැකි තත්ත්වයේ පසු වුණා. ඊට අමතරව විශාල ප්‍රශ්න රාශියකට දීවරෙන් මුහුණ පාන මේ දීවර වරායේ යාත්‍රා ඇද ගැනීමට ලොකු අපහසුතාවයක් තියෙනවා. මෙතන අපි ඉල්ලන්නේ මේ වරාය උතුරු කරේ බැම්ම සකස් කරලා මොය කඩට යාත්‍රා ගන්න පුළුවන් විදියට සකසා දෙන හැටියට ඉගිනිමිට ජලාශයේ වානලෙන් අනවසරෙන් වැලිගොඩ දැමීමේ නිරත වූ පුද්ගලයන් දෙනෙකු ට්‍රැක්ටර් රථ 3ක්ද සමගින් නවකත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කරුවලගස්සව පහරිය වීරක්කොඩිචෝලේ රක්ෂිතයේ දෙවජාවරමක නිරත වූ පුද්ගලයන් දෙනෙකු ලීතෝගයක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෝපා යුද හමුදා මාර්ග බාධකයේදී ත්‍රිවිධ රථයක් පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි පිරිස යුද හමුදා නිලධාරීන් තල්ලු කර දමා පලා ගොස් ඇති අතර ඊට සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. වටවටා හිරු විදේශ පොත් කිහිපයක් සමගින් දැන් ලෝ වටා හිරු. ලොව වටා හිරු දූෂණ හා අල්ලස් චෝදනා එල්ල වූ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව ජෙරුසලම්හි අධිකරණයක නඩු විභාගයක් ආරම්භ වී තිබෙනවා. 70 හැවිරිදි නෙතන්යාහු දුරේ සිටියේදී නඩු විභාගයකට මුහුණ දෙන පළමු ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා වන අතර ඔහු නව දුර කාලයේ ආරම්භ දිනකට පසු මෙම නඩු විභාගය ආරම්භ වීමත් විශේෂත්වයක්. චීනයේ සැලසුමක් වුණු යෝජිත නව ආරක්ෂක පනත් කෙටුම්පතට එරෙහිව හොංකොංහි ක්‍රියාත්මක විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් අද පෙරවරුවේ වෙලින්ටන් නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වී සිටින අතරතුර සුළු භූකම්පනයක් හටගත්තේ මෙලෙසින්. We're just having a bit of an earthquake here, Ryan. Quite a decent shake here, but if you see things moving behind me, the beehive moves a little more than most. Yep, no, it's just stopped. No. We're fine, Ryan. I'm not under any hanging lights. I look like I'm in a structurally sound place. හිරු 11:55 මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කර ගැනීම සඳහා තිරේ දිසුන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු සවස 6:55ට. සුබ දවසක්. Hiru TV මේ ටෙලිවිෂන් අලුත් කරන කාලයයි.